තෙරුවන් සරණයි ශ්‍රද්ධාවන්ත පින්වත් ඔබ සියලු දෙනාට. පින්වත්නි, සමසිත සූපත් කරන්නට ලෞතුරු ශ්‍රී සද්ධර්මය මුළු ලොවටම බෙදා හරින බෞද්ධ නාලිකාවේ මහනුවර මධ්‍යස්ථානය මගින් ඔබ වෙත ගෙන එන මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ආරම්භ කිරීමටයි මේ සූදානම් වන්නේ. පින්වත්නි, මේ උතුම් සදහම් දේශනාව පැවැත්වීම සඳහා අප සිදු කළ ගෞරවනීය ආරාධනාව පිළිගෙන මේ උතුම් සදහම් මණ්ඩපයේ වෙත වැඩම කොට වදාළ මයිලපිටිය මහා අනද සෙනසුනේහි නිර්මාතෘ අලුත්ගම ගම්මන්තලාව පුරාණ විහාර වාසී ගෞරව ශාස්ත්‍රවේදී පූජනීය අලුත්ගම පඤ්ඤාසාර පින්වත් ස්වාමින් වහන්සේව අප සියලු දෙනාම එක්ව සාදු නහද පවත්වා වන්දනා කරමු. සාදු සාදු සාදු. පින්වත්නි, මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ඔබ වෙත ගෙන එන්නට පින්බර දායකත්වය ලබා දෙන්නට යෙදෙන්නේ නාරංවල හන්දෙස්ස ලිපිනෙහි පදිංචි ලලිතා මාරසිංහ මහත්මිය විසින්. එසේනම් ඔබ අප කෙරෙහි මෙත් සිතින් මේ උතුම් සදහම් දේශනාව පවත්වන්නට ගෞරවනීය දේශකයන්න් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. තම්පි අනිච්ඡං තම්පි අන්ධුවං තම්පි පහාය ගමනියන්ති සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ශ්‍රද්ධා සම්පන්න සත්පුරුෂ පින්නතුනි, ධර්ම ගෞරවයෙන් සූදානම් වෙන්නේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සියලු ලෝසත වෙත මහත් කරුණා මෛත්‍රියෙන් දෙසූ සද්ධර්මයෙන් ස්වල්ප මාත්‍ර ධර්මකාරණා කීපයක් නමුත් දේශනා කරවාගෙන ශ්‍රවණය කිරීමටත්
තමන් ශ්‍රවණය කරන මේ දේශනාව ධර්ම දානයක් ලෙස ලෝකේ පුරාම බෞද්ධ ආරූප වාහිනිය ඔස්සේ විසුරුවා හැරීමටත් පින්වත්නි මේ ලෝක ධාතුවේ සියලු සත්ව ප්‍රජාවටම පොදු වෙච්ච කාරණා කීපයක් තියෙනවා. පළවෙනි කාරණය මේ මුළු මහත් ලෝක ධාතුවේ මනුෂ්‍ය වර්ගයා ඇතුළු සියලු සත්වයෝ සැපයට කැමතියි. ඒකට කියනවා සුඛකාමා. සියල්ලෝම සැපයට කැමතියි. කුමන සැපයක් හෝ වේවා සැපයට කැමතියි. ඇතැම් විටකදී සැපයට කැමති සත්වයෝ ඒ සැපයට නිසි වූ ප්‍රතිපදාව දන්නවද කියන එක වෙනම ගැටලුවක්. නමුත් සැපයට කැමතියි. ඇතැමෙක් සැප බලාපොරොත්තුවෙන් දුකට හේතු හදනවා. දුකට හේතු හදන අයගේ බලාපොරොත්තුව සැප. ඔබ එහෙම කරලා තියනවද කියලා ටිකක් හිතලා බලන්න. සැප හොයාගෙන දුකට හේතු හදලා තියනවද? ඇත්තටම ඒ තාක් හදපු හේතු ඔක්කොම සැපටම හේතු නම් මේ වෙනකොට ඇත්ත සැපෙන් පිරීලා ඉතිරිලා ඉන්න බෑ. යටත් පිරිසෙන් චිත්ත පීඩාවක්වත් නැතිවනේ. කොහොම වුණත් ලෝකයේ සියලු සත්වයෝ සැපයට කැමතියි. දෙක දුක්ඛ පටික්කුලා දුක ප්‍රතික්ෂේප කරනවා. දුක පිළිකුල් කරනවා. දුක පිළිකුල් කරනවා. ඒ ලෝකේ බොහෝ දෙනෙකුට තේරෙන්නේ දුක පිළිකුල් කළාට කැමැත්තෙන් හදන්නේ දුකට හේතු කියලා. ඊළඟට පින්වත්නි තවත් කාරණයක් තමයි අමරිතු කාම. ඒ කියන්නේ මැරෙන්නේ නැතුව ඉන්න කැමති. ඒ කාන්තෙන්ම මැරෙන බව දන්නවා වුණත් අද මැරෙන්නේ නැතුව හෙට මැරෙන්න කැමති. එහෙම එකක් තියෙනවානේ. හෙට මැරෙනවා හෙට මැරෙන එක හොඳයි අද මැරෙන එකට වඩා කියලා. එහෙම හරි මැරෙන්නේ නැතුව තව මොහොතක් හරි ඉන්න කැමතියි. මේ ටික පොදුයි. සැප කැමති සත්වයෝ සැපය පිණිස යම් ප්‍රතිපදාවක් පුරමින් ඒ ප්‍රතිපදාව අනේකාටද දායාද කරනවා නම් ඒ කියන්නේ අනේකාද සැපවත් කරන්න හිතනවා නම් ඔහු සත්පුරුෂයෙක්. දුක පිළිකුල් කරන සත්වයෝ තමන්ද දුක්ඛෙන් නිදහස් වෙන මගකට ඇවිල්ලා අන් ලෝකයාද දුකෙන් ගලවන්න සිතක් හරි පහල කරනවා නම් ඔහු සත්පුරුෂයෙක්. යම් භයකින් මිදෙන්න කැමති සත්වයෝ තමන් ඒ භයෙන් මිදෙමින් අනුන්ද ඒ භයෙන් මුදවාලන්න සිතක් හරි පහල කරනවා නම් ඔහු සත්පුරුෂයෙක්. අන්නේ නිසයි ඔබට ආමන්ත්‍රණය කළේ සත්පුරුෂ පින්නතුනේ කියලා. මේ සසර දුකෙන් ගැලවෙන්න සතර අපා භයෙන් මිදෙන්න තමන් වීරිය කරමින් අනුන්ටත් ඒ මග සලසන කාරණේ නිසා. එනිසා අද ලොව පුරාම සුවිශාල පිරිසක් ධර්ම ශ්‍රවණය කරන වෙලාව මේ දේශනාවේ පින්වන්ත දායකත්වයේ දරන්නේ නාරංවල හංදෙස්ස පදිංචි පින්වත් ලලිතා මාරසිංහ මහත්මිය ඇතුළු පින්වන්ත පිරිස විසින්. පින්වත්නි දේශනාවේ දායකත්වයේ දරන ඔබට මෙන්ම ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටම සුවසේ උතුම් ධර්මාවබෝධයම සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවන් හිත තුළ ඇති කරගෙන කවුරුත් ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කරමු. පින්වත්නි ඊ타ම කෙටි දේශනා පාඨයක් මාතෘකා කළේ ඊ타ම කෙටි බව තේරුණාට කෙටි කරුණ තේරෙන්නේ නැතිකම නිසා තමයි සසර දිග වෙලා තියෙන්නේ. අපිට හුඟක් ලොකු වැරදීම් වැරදින්න පොඩි කාරණා තේරෙන්නේ නැති හින්දානේ.
අපිට කාරණය වැරදිලා තියෙන්නේ ලොකු ඒවා නෙවෙයි. පොඩි ඒවා වැරදිලා තියෙන්නේ. හැබැයි අර්බුදය දැන් ලොකුයි. ඒක දිග පළල අග මුල හොයන්න බැරි තරම් අර්බුදයක් නේ. අනමතක් හොයම් බික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති කියනකොට මේ සසරේ අගක් මුලක් පේන්නේ නැහැ කියනකොට අර්බුදය විශාලයි. විශාල අර්බුදය අමතක කරන්න එපා. පොඩි පොඩි දේවල් වලින් තමයි අපි හැදුවේ කියලා. ඒ නිසා මේ දේශනා පාඩයත් පොඩි කියලා තේරෙනවා ඇති. හැබැයි පොඩි දේශනා පාඩයේ ඇතුළ නොපෙනෙන නිසා අපි මහා අවුලකට මුහුණ දීලා ඉන්නේ. පින්වත්නි මේ දේශනා පාඩය තම්පි අනිච්ඡං තම්පි අද්දුවං තම්පි පහාය ගමනීය. මේ දේශනා පාඩයේ සඳහන් වෙන්නේ සංයුත්ත නිකායේ සූත්‍ර දේශනාවක. පින්වත්නි සංයුත්ත නිකායේ ස්වභාවය තමයි නොඑක් කරුණු මුල් කර ගනිමින් දෙසූ දේශනා වෙන්වෙන්ව එකතු කරලා තියෙනවා. ඒ සංයුත්ත නිකායේ චිත්ත සංයුත්තය කියලා පින්වත්නි සංයුත්තයක් තියෙනවා. ඇයි මේ සංයුත්තේට චිත්ත සංයුත්තය කියන්නේ? සිත ගැන වදාළ නිසා නෙමෙයි, චිත්ත කියලා ගෘහපතියෙක් මුල් කරගෙන දෙසූ දේශනා නිසා. චිත්ත වග්ගය කියලා ධම්මපදේ වග්ගයක් තියෙනවා. මෙතන චිත්ත සංයුත්තය කියලා කියන්නේ සිත ගැන වදාළ නිසා නෙමෙයි, චිත්ත කියලා ගෘහපතියෙක් හිටියා. අන්නේ ගෘහපතියා මුල් කරගෙන දෙසූ දේශනා. මේ චිත්ත කියන ගෘහපතියා නිකං කෙනෙකුත් නෙවෙයි. දැන් ගිහි අය අතර පින්නතුනේ ගිහි පිරිමි අයටනේ උපාසක කියන්නේ. ගිහි පිරිමි උපාසකයන්ට පරමාදර්ශයට ගන්න ඕන මෙන්න මේ චරිත කියලා බුදුහාමුදුරුවෝ පෙන්වලා දීලා තියෙනවා. පින්වත්නි මේ ධර්මයේ දිහා හරියට බලපුවාම පෙර පාසල් ළමයින්ට උගන්වනවා වගේ බුදුහාමුදුරුවෝ අපිට පාර කියලා තියෙනවා. නේ? ඒ මොකද නිවන පිණිස පරම ගම්බීර ධර්මයේ දේශනා කළා වගේම පටිච්ච සමුප්පාද ආදී වූ අපි කවුරු වගේ අයද වෙන්න ඕන කියන එකත් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. බලන්නකෝ. පටිච්ච සමුප්පාදයේ පින්වත්නි බහුශ්‍රතයන් අතර අග්‍ර වෙච්ච ආනන්ද හාමුදුරුවන්ටත් පින්වත්නි බුදුහාමර වදාලේ මේක ලේසි කියලා හිතන්න එපා කියලා. එවන් පරම ගම්බීර ධර්මයක් දෙසූ බුදුමුවින්ම අපිට පෙන්නලා තියෙනවා මෙන්න මෙයා වගේ වෙන්න. අසවලා වගේ වෙන්න ඔබ වහන්සේලා. මගේ ශාසනයේ ගිහි උපාසකයෝ අසවලා වගේ වෙන්න ඕන. ඒ ටිකත් බුදුහාමුදුරුවෝ කියලා දීලා තියෙනවා. කොච්චර රැකවරණයක්ද එතකොට බුදුහාමුදුරුවෝ අපිට සලසලා දීලා තියෙන්නේ. යටත් පිරිසෙන් අපි ඇසුරු කළ යුතු කෙනා පවා අපි කවුරු වගේද වෙන්න ඕන කියලා ආදර්ශයට ගන්න ඕන කෙනා පවා පින්නතුනේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ පෙන්නලා තියෙනවා නම් මොන හේතුවකටද පින්නත්නේ අපි හතර අපායේ පුරවන්නේ? මොන කාරණයක් නොලැබීම නිසාද අපි මරණින් මත්තේ හතර අපායේ වැටෙන්නේ? මෙච්චර හරියකුත් දේශනා කරලා තියෙනවා නම් නේද? ඒ නිසා ධර්මයේහි අප්‍රමාදී වෙන්න පින්වත්නි මේ කාරණාම පින්වත්නි සිහිනුවණින් මෙනෙහි කළොත් ඇති. ධර්මයේහි අප්‍රමාදී වෙනවා නම් අප්‍රමාදී වෙන්න. චිත්ත ගෘහපති කියලා කියන්නේ අන්න එහෙම පරමාදර්ශයට ගන්න ඕන කිව්ව චරිතයක්. දැන් බුදුහාමුදුරුවෝ වදාලා මහණෙනි මගේ ශාසනයේ උපාසකයෝ චරිත දෙකක් පෙන්වුවා ඒ වගේ වෙන්න ඕන කිව්වා. කවුද? චිත්ත ගෘහපති අය කවුද? හත්තාලවක වගේ වෙන්න ඕන කිව්වා. ඔන්න දෙන්න. පළවෙනි කෙනා චිත්ත ගෘහපති, දෙවෙනි කෙනා පින්වත්නි හත්තක ආලවක. දැන් අපිට හිතන්න දෙයක් තියෙනවා. ඒ තමයි මේ ශාසනයේ වෙන උපාසකයෝ හිටියෙම නැද්ද? දැන් මේ නම් දෙක අපිට අහන්න ලැබෙනවත් තරමක් අඩුයිනේ අනෙක් නම් වලට සාපේක්ෂවනේ. චිත්ත ගෘහපතියයි හත්තක ආලවකයි ගැන අපිට අහන්න ලැබෙන වාර අඩුයි අනාථපිණ්ඩික සිටුතුමගේ නමට සාපේක්ෂව.
අනෙක් අයගේ නම් වලට සාපේක්ෂව මේ නම් අහන්න ලැබෙනවත් අඩුයි. එතකොට අනාථපිණ්ඩික සිටුතුමා විහාර වෙනුවෙන් විතරක් වියදම් කරලා තියෙනවා කෝටි 54ක්. තමන්ගේ ශාසනයේ විහාර වෙනුවෙන් විහාරයක් වෙනුවෙන් පමණක් කෝටි 54ක් වියදම් කරපු උපාසකයෙක් ඉඳිද්දි ඇයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ඒ වගේ වෙන්න කියන්නේ නැතුව චිත්ත ගෘහපති හත්ත කාලවක වගේ වෙන්න ඕන කියලා. ඔන්න ඕවා තමයි පින්වත්නි අපිට වැරදිච්ච තැන්. අද අපිත් හිතනවා පින්වත්නි මේ ශාසනයේ ලොකුම කෙනා තමයි මේ ශාසනයේ දියුණුවට කියලා වියදම් කරපු කෙනා කියලා. අපිත් හිතනවා පින්වත්නි සමහර වෙලාවකදී ඉදිරිම පුටු හම්බ වෙන්නේ පින්වත්නි නිලයට. බලයට. නිලයේ බලය නැති අය පැදුරේ ඉන්නකොට නිලයේ බලය තියන අය පුටුවලත් ඉඳ ගන්නවා ශාසනයේ. හොඳින් මතක තියාගන්න මේවා සකස් වෙච්ච දාට තමයි මේ ශාසනයේ ගැඹීරකම අපිට දැනෙන්නේ. පින්වත්නි සම්බුද්ධ ශාසනයක් ඇතුලේ පින්වතුනේ ආදර්ශමත් ශ්‍රාවකෙක් වෙන්නේ නිලයෙන්වත් බලයෙන්වත් ධනයෙන්වත් නෙවෙයි ඵලයෙන්. මේක හොඳට මතක තියාගන්න. සම්බුද්ධ ශාසනයක් ඇතුලේ ඔහු ආදර්ශමත් ශ්‍රාවකයෙක් වෙන්නේ නිලයෙන් බලයෙන් ධනයෙන් නෙවෙයි. එහෙනම් මොකෙන්ද? ඵලයෙන්. අනාථපිණ්ඩික සිටුතුමා කෝටි 54ක් වියදම් කළා තමයි විහාර වෙනුවෙන්. හැබැයි එතුමා සෝවාන් ඵලයේ විතරයි මේ ශාසනය ලැබලා හිටියේ. චිත්ත ගෘහපති සහ හත්ත කාලවක කියන දෙන්නා සෝවාන් ඵලයේ නෙමෙයි සකු르දාගාමි ඵලයේ නෙමෙයි අනාගාමි ඵලයටපත් වෙලා හිටියේ. නැවත මේ කාම ලෝකයට නොයන දෙන්නේ. බුදුහාමුදුරුව වදාළ ඕරම් භාගීය සංයෝජන ධර්ම පහක් වෙත්නම් ඒ පහ දුරු කරපු කෙනෙක්, දුරු කරපු අය. එහෙනම් මතක තියාගන්න ඔබ වුණත් මම වුණත් ලෝකේ කවුරු වුණත් මොනතරම් දේවල් මොන හැටි කළා වුණත් පින්නතුනේ අඩුම තරමේ මොහොතක සිතේ එකඟකමක්වත් නැත්තම් ඒ ශ්‍රාවකයා මේ ශාසනයේ ආදර්ශමත් ශ්‍රාවකෙක් නෙවෙයි. ඒ නිසා අපි කතා කරන්න ඕනේ ශාසනය රකින්න එක ගැනම නෙවෙයි. ඇත්තටම අපි කතා කරන්න ඕන ශාසනය තුලින් අපි රැකෙන හැටි ගැන. අද වැදගත්ම කාරණේ වෙන්න ඕනේ ඒක. නේද? බුදුරජාණන් වහන්සේ ශාසනය රකින්න එක වෙනුවෙන් කරන්න ඕන ටික කරලා තියෙනවා. දැන් තියෙන්නේ ශාසනය තුලින් අපි අපේ රැකවරණේ හදාගන්න ඕන. තනි තනිව ඔබ මම අපේ රැකවරණේ හදාගත්තොත් පින්වත්නි ශාසනය කියන්නේ ඒකට. ඔබ මම තනිව තමන් රැකගන්න නැත්නම් තමන් රැකගන්න බැරි කිසිම ශ්‍රාවකයෙකුට බුද්ධ ශාසනයක් රකින්න බෑ. තමන් රැකෙන්න ඕන. පින්වත්නි, ඉතින් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ආදර්ශමත් චරිතයක් තමයි චිත්තගෘහපති. චිත්තගෘහපති පින්වත්නි එක කාලෙක හොඳටම අසනීප වුණා. දැඩි ලෙසම පින්වත්නි ගිලන් වුණා. ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාල්හ ගිලානෝ අතිශයින්ම ගිලන් වුණා. අන්න ඒ ගිලන් වෙච්ච වෙලාවේ මරණාසන්නයි පින්වත්නි එතන ඉඳපු නොඑක් මට්ටම් වල ඉන්න දෙවිවරු නොඑක් මට්ටම් වල ඉන්න දෙවිවරු වලාහක දෙවිවරු ගහට කොළට වැලට අධිග්‍රහිත වෙච්ච දෙවිවරු භූමාටු දෙවිවරු ආදීන් ඇවිල්ලා චිත්ත ගෘහපතිතුමාට පෙනී ඉන්නවා. පෙනී ඉඳමින් කියනවා ගෘහපතිතුමනි මේ වෙලාවේ ඔබතුමා චක්‍රවර්ති රජ සම්පත් පිළිබඳව හිත පිහිටුවා ගන්න කිව්වා. සක්විති රජකම පිළිබඳව මරණින් මත්තේ සක්විති රජ වෙනවා කියන තැන හිත පිහිටුවා ගන්න කිව්වා. කවුද කියන්නේ දැන්? දෙවිවරු ඇවිල්ලා කියන්නේ නිකන් අයත් නෙවෙයි දෙවිවරු. කියන්නේ සක්විති රජකම ගැන සිත පිහිටුවා ගන්න කිව්වා. අන්න ඒ වෙලාවේ දැන් දෙවිවරු පේන්නේ දෙවිවරු කතා කරනවා ඇහෙන්නේ කාටද? චිත්ත ගෘහපතිට.
චිත්ත ගෘහපතිගේ නෑදෑයෝ ටිකයි ඥාතියෝ හිතවන්තයෝ ටිකයි ඔක්කොම දැන් පින්වත්නි චිත්ත ගෘහපතිය වට කරගෙන. ඒ කාටවත් දෙවිවරු පේන්නෙත් නෑ. දෙවියෝ කියන දේ ඇහෙන්නෙත් නෑ. හැබැයි මේක ඇහෙන්නේ චිත්ත ගෘහපතිට. චිත්ත ගෘහපති දෙවියන්ට ඒ වෙලාවේ කිව්ව පාඩේ තමයි තම්පි අනිච්ඡං. දෙවිවරුනි ඒකත් අනිත්‍යයි. තම්පි අද්දුවං මේකත් සදාකාලිකව තියෙන්නේ. ඒකත් සදාකාලිකව තියෙන්නේ. තම්පි පහය ගමනීයං ඒකත් අත්තරලා යම් දවසක යන්න වෙනවා. ඒ කියන්නේ සක්විති රජ උනත් සක්විති රජ සැපතත් අනිත්‍යයි. සක්විති රජ සැපතත් හැමදම තියෙන්නේ. සක්විති රජ සැපත ලැබුවත් ඒකත් දාලා දවසක යන්න වෙනවා. දැන් මේ එකක් දාලා යන්න වෙලා තියෙන්නේ. ඊළඟට සක්විති රජ වුණත් ඒකත් දාලා යන්න වෙනවා කිව්වා. දැන් ඉන්න මිනිස්සුන්ට ඇහෙන්නේ ඒ ටික විතරයි. මොකද්ද? ඒකත් අනිත්‍යයි. ඒකත් සදාකල් තියෙන්නේ නැහැ. ඒකත් අත්තරලා දාලා යන්න ඕනේ කියලා දැන් මරණාසන්නේ කියනවා ඥාතීන්ට ඇහෙනවා. ඥාතියෝ කිව්වා අනේ අපුයි මෙච්චර හොඳට ඉඳ මිනිස්සයා මැරෙන වෙලාවේ සිහිවි කල්ුණානේ. දැන් ඒගොල්ලෝ කතා කරලා කියනවා අනේ ගෘහපතිය සිහිය එලව ගන්න කිව්වා. ඒ කියන්නේ සිහිය ඇති කරගන්න විකාර කියවන්න එපා කිව්වා. දොඩවන්න එපා කිව්වා. ඇහුවා ඇයි මන් නුඹලට මොනවද කිව්වේ කියලා ඇහුවා. ඇයි දැන් කිව්වේ? ඒකත් අනිත්‍යයි. ඒකත් සදාකල් තියෙන්නේ. ඒකත් දාලා යන්න වෙනවා කියලා කිව්වේ. ඒ වෙලාවේ කියනවා චිත්ත ගෘහපතිතුමා ඥාතිවරුනි ඒ කිව්වේ නුඹලට නෙමෙයි කිව්වා. මේ නොඑක් දෙවිවරු මගේ ළඟට ඇවිල්ලා කියනවා මගේ හිත පිහිටුවා ගන්න කියලා චක්‍රවර්ති රජ සැපතේ. අන්න ඒගොල්ලොන්ට තමයි කිව්වා. මොකද දන්නවා ඒ අය චිත්ත ගෘහපතියා සීලවන්තයි කියලා. චිත්ත ගෘහපතියා ධර්මානුකූලයි කියලා ඒ දෙවිවරු දන්නවා. ඒකයි කියන්නේ ප්‍රාර්ථනා කරන්න සක්විති රජ සැපත. මොකද සීලවන්තයාගේ ප්‍රාර්ථනාව සමෘද්ධ වෙනවා. ඔන්න මතක තියාගන්න දැන් තවත් කාරණයක්. මොන දානයක් දීලා සුගති සැප ප්‍රාර්ථනා කළා කියමුකෝ. සුගති සැපයක් වුණත් ලැබෙන්නේ පින්නතුනේ සිල් ටික රැකිලා තියෙනවා නම් විතරයි. ඒ නිසා තමන්ගේ සීලය සපිරෙන්නේ නැතුව මරණින් මත්තේ මොන ප්‍රාර්ථනා තෙවුවත් ඒක සමෘද්ධ වෙන්න ඉඩ නැහැ පින්නතුනේ. උපත තීරණය කරන්නේ සීලයෙන්. දානයෙන් තීරණය කරන්නේ මොනවද? උපත ලද්ද තැන සැප විපාකේ. බොහෝ විට නේද? ඒ නිසා සීලවන්තයාගේ ප්‍රාර්ථනාව සඵල වෙනවා කියලා දන්න හින්දා තමයි දැන් කියන්නේ ප්‍රාර්ථනා කරන්න චක්‍රවර්ති රජ පදවිය. මං අන්න ඒ අයට තමයි කිව්වේ ඒකත් අනිත්‍යයි. ඒකත් සදාකල් තියෙන්නේ නැහැ. ඒකත් අත්තරලා යන්න වෙනවා කියලා මම කිව්වේ අන්න ඒ අයට කිව්වා. ඒ වෙලාවේ ඥාතියෝ ටික කිව්වා නේ එහෙනම් ඥාතිවරේ ගෘහපතිය අපිටත් නුඹ අවවාද කරන්න කිව්වා. ඒ වෙලාවේ කළ අවවාදයේ තමයි පින්නතුනේ සැකවින් කිව්වොත් එහෙමනම් මෙහෙම හික්මීමක් ඇති කරගන්න කිව්වා. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණ දැනගෙන උන් වහන්සේ කෙරෙහි නොවෙනස් ශ්‍රද්ධාව ඇති කරගන්න කිව්වා. දෙක බුදුමුවින් වදාළ ධර්මයේ ගුණ දැනගෙනම ධර්මයේ කෙරෙහි නොවෙනස් ශ්‍රද්ධාවක් ඇති කරගන්න කිව්වා. තුන සංඝරත්නයේ ගුණ දැනගෙන සංඝරත්නයේ කෙරෙහි අවබෝධයෙන්ම නොවෙනස් වන ශ්‍රද්ධාවක් ඇති කරගන්න කිව්වා. හතර තමා සන්තක ධාර්මික වූ දෙයක් වේ නම් ඒ ධාර්මික සියල්ල සීලවන්ත ගුණවන්ත උතුමන්ටත් එකයි තියෙන්නේ කියලා ඕනම වෙලාවක ඒ අයටත් දම්පැන් දෙන චේතනාවකින් ඒව පරිහරණය කරන්න කිව්වා. ඒ කියන්නේ සැබවින්ම මේ මාර්ගයට බැහැපු කෙනාට මගේ ගෙදර තියෙන අසවල් දේ සීලවන්තයන්ට දෙන්න බෑ කියලා එකක් නැහැ. පැහැදිලි නේද?
මගේ ගෙදර තියෙන අසවල් දේ සීලවන්ත උත්තමයන්ට දෙන්න බෑ කියලා එකක් නැහැ. ඒ කියන්නේ සංගව ගැනීමක් නැහැ. මේක දෙනවා මේක දෙන්නේ නැහැ කියලා තබා ගැනීමක් නැහැ. මෙන්න මේ කාරණා හතරෙන් තමන්ගේ ජීවිත හදාගන්න කියලා අවවාද කරලා පින්වත්නි කලුරිය කළා චිත්ත ගෘහපතිතුමා. දැන් කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි පින්වත්නි මරණාසන්න වේලාවක තමන් පින්වත්නි ගලව ගන්න ඕන ගලවා ගැනීම තියෙනවා තමන්ගේ හිත. දැන් මරණාසන්න වේලාවේ චිත්ත ගෘහපතිතුමාට නිකං අය නෙවෙයි දෙවිවරු ඇවිල්ලා කියනවා සක්විති රජ සැපතෙහි පින්වත්නි හිත පවත්වන්න කියලා. හැබැයි චිත්ත ගෘහපතිතුමා පින්වත්නි වටේ ඉන්න අයට පේනවා දොඩවනවා කියලා. නමුත් චිත්ත ගෘහපතිතුමා ඒ මොහොතෙත් පින්වතුනේ ධර්මය අනුවම මෙනෙහි කිරීමක. ධර්මය අනුවම ඒකට කියන ධම්මං අනුවිචින්තයන්. ධර්මය අනුවම මෙනෙහි කිරීම මරණින් මත්තේ ලැබෙන සක්විති රජ සැපත ලැබෙනවා කියන තැනදිත් පින්නතුනේ එයත් අනිත්‍ය වශයෙන් දකින්න චිත්ත ගෘහපතිතුමා ධර්මයේ පුරුදු කරලා තිබුණා. හැබැයි මරණින් මත්තේ ලැබෙනා වූ එවන් මහානීය සැපතකුත් අනිත්‍ය වශයෙන් දකින චිත්ත ගෘහපතියාම ඉඳපු ශාසනයේ ඔබ මම සමහර වෙලාවකදී ඉන්නේ කොතන අපේක්ෂා අත්තර ගන්න බැරුවද? මේ ජීවිතයේ ලාමක නැසෙන බිඳෙන කැඩෙන ලාමක සම්පත් ටිකක් කෙරෙහි අපේක්ෂාව දුරු කරගන්න බැරුව අවුරුදු 80 85 වෙනකොටත් හැවෙනා ඉන්නව පින්නත්. අනතුර එතනනේ තියෙන්නේ. ඒ කියන්නේ අපි මොන තරම් පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියලා කිව්වත් උපන් දා ඉඳන් පින්වත්නි යම් වැටහීමක් එනවා නම් අවුරුදු 5ේදී 6ේදී 7ේදී විතර එදා ඉඳන් පින්වත්නි අපි ගාථා කී වන්දනා කළා පුප්පම්මිලා යාති යතයි ධම්මේ කායෝ තථා යාති විනාශ භාවං කියලා. එහෙම කිව්වත් අවුරුදු 80 වෙනකොටත් පින්නතුනේ gedara වීදුරුවක් කැඩෙනකොට තාම හිත හදා ගන්න බැරි කමක් තියෙනවා. හැබැයි මල් පූජා කරන තැන ඉඳන්ම මෙනෙහි කළේ විදර්ශනාව. අර්බුදේ එතනනේ තියෙන පින්වත්නි. නේද? ඒ කියන්නේ මේ ධර්මය වතක්සේ දවටා ගත්තට අභ්‍යන්තරයේ හේදෙන්න ඕන දේවල් හේදිලා නැහැ. නේද? එතකොට වස්ත්‍රයක් හොදනකොට සමහර කිලුටවල් තියනවා පින්නතුනේ නිකන් වතුරේ ඔබලා ගන්නකොට ඒ කිලුට යනවා. තවත් සමහර ඒවා තියනවා පින්නත්නි සබන් ටිකක් ගාලා දෑතින් අතුල්ලපුවාම පින්නත්නි කිලුට යනවා. තවත් කිලුටවල් තියනවා පින්නතුනේ යම්කිසි රසායනිකයක් හරි දාලා නොඑක් ප්‍රයෝග කරලා පින්නත්නි ප්‍රයෝග වලින්ම ඉවත් කරගත යුතු කිලුටවල් තියනවා. සිතෙත් එහෙමයි. සමහර අවස්ථාවන් වලදී මතු පිට ටික අපේ නැති වෙලා ගිහිල්ලා යම් දුර්වලතා යම් සිවුම් අඩුපාඩු ඒවා පින්වත්නි අපි නැති කරගෙන තියෙනවා. නමුත් පින්වත්නි ධර්මයක් තුලදී ශාසනයක් තුලදී පින්වත්නි අර උපක්‍රමයෙන් ධර්මයේම පිහිට කරගෙන දුරු කරගන්න ඕන කිලුට දුරු කරගත්තේ නැත්නම් ඒක අලාභයක්. එතකොට මරණාසන්න වෙලාවේ චිත්ත ගෘහපතිය පින්වත්නි සක්විති රජ සැපත ලැබෙනවා කිව්වත් එයා අනිත්‍ය වශයෙන් දැක්කා. දැන් තීරුම් ගන්න එහෙනම් එකක්. අපි පුරුද්ද ඇති කර ගන්න ඕන පින්වත්නි සෑම තැනකදීම සියලු තන්හිම අනිත්‍ය අනුව බලන්න. මේකට කිව්වා සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා. සියලු සංස්කාර අනිත්‍ය වශයෙන් බලන්න ඕනේ. අමතක කරන්න එපා. ලෝකේ තියෙනවනේ පින්වත්නි යෝනිසෝ මනසිකාරය කියලා එකක්. මොකද්ද යෝනිසෝ මනසිකාරය කියන්නේ? යෝනිසෝ මනසිකාරය කියන්නේ සිහිනුවණින් යුතු මෙනෙහි කිරීමනේ. සිහිනුවණින් යුක්තව මෙනෙහි කිරීම. සිහියත් නුවණත් එක්ව යෙදෙන්න ඕන පින්වත්නි. සිහියත් නුවණත් දෙකෙන් එකක් යෙදුනට එයින් කුසල් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ සිහිය විතරක් තිබුණාට කුසලයක් වෙන්නේ නැහැ පින්වත්නි.
ඒ සිහිය නුවණත් එක්ක යෙදුනොත් තමයි පින්වත්නි කුසලයක් වෙන්නේ. ඒ කියන්නේ නුවණ නැතුව පින්වත්නි හොඳ සිහියෙන් ඕනම අපරාධයක් කරන්න පුළුවන්. මේ හොඳ සිහියෙන් සාක්ෂියක්වත් හෝඩුවාවක්වත් ඉතුරු නොකර පින්වත්නි අපරාධ කරන්න පුළුවන් හොඳ සිහියෙන්. හැබැයි එතන නුවණ නැහැනේ. මේක හොඳක්ද නරකක්ද මේකේ විපාක දුකක්ද සැපක්ද ඒ ටික විමසගෙන නැහැ. ඒ නිසා යෝනිසෝ මනසිකාරය කියන්නේ සිහියෙන් නුවණින් යුතු මෙනෙහි කිරීම. මේකේ විරුද්ධ වචනේ තමයි අයෝනිසෝ මනසිකාරය. ඒ කියන්නේ සිහියෙන් නුවණින් තොර මෙනෙහි කිරීම. මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්න. මෙනෙහි කිරීම කියන එක ඔබ කරනවද නැද්ද? මෙනෙහි කිරීම කියන එක කරනවනේ. වැඩියෙන්ම ඔබේ ජීවිතයේ කාලය ගෙවි යන්නේ යෝනිසෝ මනසිකාරයෙන්ද අයෝනිසෝ මනසිකාරයෙන්ද? සිහිනුවණින් යුක්ත මෙනෙහි කිරීමෙන්ද සිහිනුවණින් තොර මෙනෙහි කිරීම වලින්ද? අයෝනිසෝ මනසිකාරයෙන්. ලොකු ලාභයක්. හොඳයි. අයෝනිසෝ මනසිකාරයෙන් ගෙවෙන හැම තප්පරයකටම ඔබට රැස් වෙන්නේ මොනවද? කාරණා දෙකයි. මොකද පළවෙනි එක? බය වෙන්න එපා. දැන් වැඩිම වෙලාවක් අයෝනිසෝ මනසිකාරයෙන් ඉන්නේ. පළවෙනි එක තමයි රැස් වෙන අකුසලය. අකුසලය. දෙක භවගාමී කුසලය. භවගාමී කුසලය කිව්වේ සසරෙන් නික්මෙන පැත්ත නෙවෙයි සසර ගමනේ සැප විපාක ලබා දෙන පින. හැබැයි බය වෙන්න එපා එහෙනම් වැඩක් නැහැ කියලා. මා භික්කවේ පුඤ්ඤානම් බායිත්ත. මහණෙනි පිනට බය වෙන්න එපා කියලා බුදුහාරව වදාළේ. දැන් මතක තියාගන්න භවගාමී කුසලය තුල යෝනිසෝ මනසිකාරය පවත්වන්න ඕන පින්වත්නි. එතකොට තමයි එය භවයේ ඉක්මවන තැනකටපත් කරගන්න පුළුවන්. පැහැදිලිද කියන දේ? අකුසලයේ කොහොමත් නතර වෙන්න එපා. ඊළඟට අපි බේර ගන්න ඕන තැන තමයි පින්වත්නි භවගාමී කුසලයෙන් තමන් ගලව ගන්න ඕන ඊළඟ එක. පැහැදිලි නේද? එතකොට සමහර අවස්ථාවකදී අපි හිතමු යම්කිසි භාණ්ඩයක් ඔබ යමෙකුට දෙනවා, දන් දෙනවා, පූජා කරනවා. හැබැයි ඒ පූජා කරපු දේ ඒ තියෙන තැන හැම කල්හිම ඒ විදිහටම තියෙන්න ඕනේ කියලා සිතක් තියෙනවා නම් එහෙම එකක් වෙන්න පුළුවන් නේ. ඒක බල්බ් එකක් නම් පිච්චෙන්නම බෑ. එහෙම වෙන්න පුළුවන් නේ. එතකොට සමහරට හැමදාම බලන්න පුළුවන් තාම පත්තු වෙන්නේ ඒකමද කියලා. හැබැයි පූජා කරපු තමුණුත් දැන් පින්වත්නි මැරෙන්න ළඟයි. එතකොට අනිත්‍ය සංඥාවක් වැඩෙන්න ඕන කොතනද? පූජා කරපු දේ ගැනත්, ඒයින් පූජා කරපු තමන් ගැනත්, පූජා කරපු දෙයින් පූජා කරපු තමන්ට රැස් වෙච්ච පුණ්‍ය ශක්තිය ගැනත්, ඒ පුණ්‍ය ශක්තියෙන් මතු ලැබෙන දිව්‍ය සැපතක් වේ නම් ඒක ගැනත්. කොච්චර දෙයක්ද බලන්නකෝ දැන්. දැන් මොකද වෙන්නේ පින්වත්නි? පූජා කරපු දේ අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනකොට පූජා කරපු දේ ඇලෙන්නේ නැහැ. පූජා කරපු කෙනා, ඒ කියන්නේ තමා ගැන අනිත්‍ය වශයෙන් දකිනකොට තමා කෙරෙහි ඇලෙන්නෙත් නැහැ. ඒ කියන්නේ මේ භවය ගැන ඇලෙන්නෙත් නැහැ. පූජා කරපු එකෙන් ලැබෙනා වූ පිනත් ඒන් ජනිත වන සැපයත් අනිත්‍ය වශයෙන් දකිනකොට මරණින් මත්තේහි යම් සැපයක් විඳිනවා නම් ඒ සැපේවත් හිත ඇලෙන්නේ නැහැ. එතකොට පින්වත්නි අනිත්‍ය වූ තැනක ඉඳන් අනිත්‍ය බව මෙනෙහි කරන ශ්‍රාවකයා හිත පිහිටුවන්නේ අනිත්‍ය වූ තැනක නෙවෙයි. ඒ ශ්‍රාවකයා අනිත්‍ය කියන ධර්මතාවයේ යම් තැනක නැත්තම් එතන තමයි සිත පිහිටුවන්නේ. ඒ කොතනද? නිවන පින්වත්නි. තේරුම් ගන්න
භවයේ ඇලෙනවා නම් හිත ඒ හිත නිවනින් ගැලවෙන්න ඕනේ. නිවෙනෙහි ඇලෙනවා නම් හිත ඒ හිත භවයෙන් ගැලවෙන්න ඕන. ගඟක ඊතරත් මෙතරත් දෙතරම ඉන්නවා කියලා එකක් නැහැනේ. ඊතරට යනවා කියන සිටිවිල්ලම ඇති වෙනකොට පින්වත්නි මෙතරෙන් යනවා කියන එක පින්වත්නි සකස් වෙන්න ඕන හිතේ. මෙතරම ඉන්නවා කියලා හිතනවා නම් පින්වත්නි ඊතර හිතෙන් අතහරින්න ඕනේ. පැහැදිලි නේද? එතකොට ඊතරත් මෙතරත් කියන එක තුල පින්වත්නි ඔහු පින්වත්නි ගැලවීමට එන්නේ නැත්නම් මොකද වෙන්නේ? ඔහුට තියෙන්නේ ගඟ මැද අනතුරක්. ගඟ මැද අනතුරක්. එතකොට තේරුම් ගන්න පින්වත්නි එහෙනම් අපි හැම දෙයකම අනිත්‍ය වශයෙන් දකින්න ඕන පින්වත්නි. ඒකයි චිත්ත ගෘහපතිතුමා මරණාසන්න වෙලාවේ පින්වතුනේ දෙවියන් විසින් කිව්වේ සක්විති රජ සැපතේ හිත අලව ගන්න කියලා. හැබැයි කිව්වා ඒකත් අනිත්‍යයි. ඥාතීන්ට කළ අවවාදය මොකද්ද? ඥාතීන්ට කළ අවවාදයක් තමයි තිරුවන කෙරෙහි හිත පහදව ගන්න. එතකොට ඥාතියෙක් හැම වෙලාවකදීම වට වෙලා කරන්න පුළුවන් දේ තමයි මරණාසන්න වෙලාවේදී මොකද්ද? අර දෙවියා කරපු දෙයමයි. දෙවියා ඉතින් චක්‍රවර්ති රජසපත ප්‍රාර්ථනා කළොත් ලැබෙන බව හරි දන්නවා. අපේ ඉන්න ඥාතීන්ට එහෙම සැපයක්වත් පෙන්වන්න බැරි වුණාම පින්වත්නි ආයෙත් අපිව පටලවන්නේ ඉන්න අපි ගැනමයි. අනේ දාලා යන්න එපා මේ ඉඩ කඩම් මේවා කාටද මේ දරුවෝ කාටද කිව්වහම පින්වත්නි ආයෙත් මහා නීච තුච්ච තැනක පින්වතුනේ මරණාසන්න ශ්‍රාවකයා හිරගත වෙනවා. කොච්චර අනතුරක්ද බලන්නකෝ. ඒ නිසා මේ ශාසනය කියන්නේ එහෙම මැරෙන්න ඕන ශාසනයක් නෙවෙයි. මේ චිත්ත සංයුත්තෙම තියෙනවා පින්වත්නි සූත්‍රයක් අචේල සූත්‍රය කියලා. පින්වත්නි අචේල සූත්‍රයේ ওই චිත්ත ගෘහපතියා පින්වත්නි ඉන්න කාලේ එතුමාගේ ගිහි කල කල්යාණ මිත්‍රයෙක් තමයි. කියන්නේ එතුමා කොහොමත් ගිහි ජීවිතයයි ගත කළේ. එතුමාගේ හිටියා කල්යාණ මිත්‍රයෙක් පින්වත්නි ඒ තමයි අචේල කස්සප. කියන්නේ අචේල කස්සප ගිහි කාලේ චිත්ත ගෘහපතිතුමාගේ කල්යාණ මිත්‍රයා කුඩා කාලේ ඉඳන්. අචේල කියලා කියන්නේ පින්වත්නි ආගමික පිරිසක් හිටියා අචේලකයෝ කියලා. කවුද අචේලකයෝ කියන්නේ? අචේලකයෝ කියලා කියන්නේ පින්වත්නි නත්ති චෝලං අස්සාති අචේලකා. ඒ කියන්නේ වස්ත්‍ර නැතුව ඉන්න පිරිසක්. දවසක් පින්වත්නි බොහෝ කාලයකට පස්සේ පින්වත්නි චිත්ත ගෘහපතිතුමාට ආරංචි වුණා මේ අචේල කස්සප තමන් ඉන්න ප්‍රදේශයට ඇවිල්ලා කියලා. මොනම වුණත් ඉතින් ඉස්සර යාළුවනේ. ඒ නිසා චිත්ත ගෘහපතිතුමා පින්වත්නි අචේල කස්සප හමු වෙන්න ගියා. ගිහිල්ලා සතුටු සාමීචි එහෙම කතා කරලා ඇහුවා යාළුවා මේ අචේල කස්සප යාළුවනේ දැන් ඇහුවා මේ ස්වාමීනි දැන් ඔය පැවිද්දට ඇවිල්ලා කොච්චර කල්ද කියලා ඇහුවා. ඒ කියන්නේ අචේලකේ කැටිද ඒකත් පැවිද්දක් නේ පින්වත්නි. ඔය පැවිද්දට ඇවිල්ලා දැන් කොච්චර කල්ද කියලා ඇහුවා. අවුරුදු 30ක් කිව්වා. ඒ පැවිද්දට ඇවිල්ලා අවුරුදු 30ක්. ඔය අවුරුදු 30 ඇතුලේ ඔය පැවිද්දෙන් සාමාන්‍ය මනුෂ්‍ය ධර්ම ඉක්මවපු උපදවාගත්තු විශේෂ උත්තරීය මනුෂ්‍ය ධර්මයක් එහෙම තියනවද කියලා ඇහුවා. උත්තරී මනුෂ්‍ය ධර්මයක් එහෙම තියනවද කියලා ඇහුවා. අචේල කස්සප මොකද්ද කිව්වේ? තියෙන්නේ කාරණා තුනයි කිව්වා. පළවෙනි එක තමයි කිව්වා අවුරුදු 30ක් තිස්සේ තියෙන එකම පළවෙනි කාරණේ තමයි කිව්වා නිර්වස්ත්‍ර බව. ඔය තමයි පළවෙනි එක. දෙවෙනි එක කිව්වා මුඩු කරපු ඉස. තුන්වෙනි එක කිව්වා දූවිලි පිහදාන්න තියෙන මොනර පිල් කලඹ කිව්වා. ඔය ඇරනම් වෙන මොකවත් නැහැ කිව්වා. ඔය ඇර වෙන කිසිම දෙයක් නැහැ කිව්වා. අවුරුදු 30ක් තිස්සේ දැන් මේ අචේල කස්සප කියන්නේ නිකන් කෙනෙක් නෙවෙයි අනුන්ටත් බණ කියපු කෙනෙක්. වෙන කිසිම උත්තරී මනුස්ස ධර්මයක් නැහැ කිව්වා. තියෙන කාරණා තුන තමයි කිව්වා නග්න භාවයයි මුඩු හිසයි දෝවිලි පිහින බිස්සයි. ඔච්චරයි කිව්වා. පින්වත්නි චිත්ත ගෘහපතියා මොකද්ද කිව්වේ? එහෙමද? කිසිම උපද්දවගත්තු එකක් නැද්ද ඇහුවා. එතකොට නුඹ කියන ඔය ධර්මයේ ස්වාක්ඛාතයි කියන එක හරි පුදුමයි නේද කියලා ඇහුවා.
තනේ නම් සුවක්කාතයි නම් පළ තියෙන්න බෑ. හරි පුදුමයිනේ. දැන් එයාලා කියන්නේ ඒ ධර්මයේම නිවැරදි, ඒ ධර්මයේ තමයි හරි කියලානේ. හැබැයි මහාන වෙනකොටම තිබිච්ච ටික විතරයි තාම මැරෙනකොටත් දැන් මේ තියෙන්නේ. ස්වාක්ඛාතයි කියන එක හරි පුදුමයි නේද කියලා ඇහුවා. එතකොටම අචේල කස්සප ඇහුවා ප්‍රශ්නයක්. අචේල කස්සප ඇහුවා ප්‍රශ්නයක්. අචේල කස්සප ඔබ අපි කියලා හිතාගත්තට කමකුත් නැහැ. මේ ප්‍රශ්නේ අපෙන් ඇහුවා නම් එහෙම අපිට මොකක් වේද කියලා. සමහර විටකදී අපි හුඟ දෙනෙක් නම් සිහිය නැතුව වැටෙයි. අචේල කස්සපගෙන් ඇහුවා, අචේල කස්සප ඇහුවා චිත්ත ගෘහපතිතුමාගෙන්, ගෘහපතිය නුඹ උපාසකකමට ඇවිල්ලා දැන් කොච්චර කල්ද කියලා ඇහුවා. මාත් අවුරුදු 30ක් වෙනවා කිව්වා. නුඹ උපද්දවාගත්තු ඒ ශාසනයේ විශේෂ උත්තරී මනුස්ස ධර්මයක් එහෙම තියෙනවද කියලා ඇහුවා. ඒකයි කිව්වේ මේ ප්‍රශ්නේ අද අපෙන් ඇහුවා නම් සමහර විටකදී අපි අචේල කස්සපටත් වඩා පින්නොත් නේ ලොකු අන්තරාවකට වැටෙනවා. චිත්ත ගෘහපතිතුමා කිව්වා මොකද නැත්තේ? මොකද නැත්තේ? උපාසකෙක් මේ කියන්නේ මේ බුද්ධ ශාසනයේ උපාසකෙක් ගිහියෙක්. කියනවා මම කැමති වෙලාවක මම ප්‍රථම ධානයට සමවදිනවා කිව්වා. මං කැමති වෙලාවට ද්විතීය ධානයට සමවදිනවා, තෘතීය ධානයට සමවදිනවා, චතුර්ථ ධානයට සමවදිනවා. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ වදාළ දස සංයෝජන වලින් ඕරම් භාගීය සංයෝජනයයි හඳුන්වපු පහක් වේ නම් මම මැරෙන වෙලාවක හරි බුදුහාමුදුරෝ දේශනා කළොත් මේ ඕරම් භාගීය සංයෝජන ධර්ම ටික මේ චිත්ත ගෘහපතිය ළඟ නැහැ. ඔහු නැවත මේ කාම ලෝකෙට එන්නේ නැහැ කියලා බුදුහාමුදුරෝ වදාළොත් ඒක පුදුමයක් නෙවෙයි කිව්වා. ඒ කියන්නේ මම අනාගාමී ඵලයටත්පත් වෙලා ඉන්නේ කියලා නොකිය කිව්වේ. පින්වත්නි අචේල කස්සපේ වෙලාවේ කිව්වනේ එහෙමද? ඒ කියන්නේ මේ ධර්මය ඒකාන්තයෙන්ම ස්වාක්ඛාතයි. මේ ශාසනය මාව පැවිදි කරන්න කිව්වා. පැවිදි වෙච්ච අචේල කස්සප නොබෝ දවසකින්ම පින්වත්නි සියලු කෙලෙසුන් නැසලා අරහත්වයටත්පත් වුණා. මම මේ කියන්නේ මේ ශාසනය අපි මැරෙන්නේ චිත්ත ගෘහපතිලා වගේද? නැත්තම් මැරෙන්න හදන්නේ අචේල කස්සප නම් අන්තිම භාගයේ සියලු කෙලෙස් නැසුවා. නමුත් අනිකුත් අචේලකයෝ වගේද? අර ගැටලුව තියෙන තැනනේ. අපි හැමෝම බුද්ධ ශාසනයේ මැරෙන්නේ පින්වත්නි බුද්ධ ශාසනයක් තුල ඉඳලා අනිකුත් අචේලකයෝ වගේ නම්, අනිකුත් පරිබ්‍රාජකයෝ වගේ නම්, අනිකුත් නිගණ්ඨයෝ වගේ නම් මේ ශාසනයෙන් අපි මොනවද ලබලා තියෙන්නේ? මුහුද ආසන්නයේ ගෙවල් තියෙන මිනිස්සෙක් මුහුදේ නාලා නැහැ කිව්වොත් එහෙම පින්නතුනේ ඒක සිනහවට කාරණයක්ද නැද්ද? සිනහවට කාරණයක්ද නැද්ද? සිනහවට කාරණයක්. ගඟක් ළඟ ගෙයක් තියෙන මිනිස්සෙක් ඒ ගඟේ නාලා නැහැ කියලා ඔබට කිව්වොත් එහෙම ඔබට ඒක සිනහවට කාරණයක්ද නැද්ද? ඔහුට නින්දා කරන්න ඒ කාරණේම ප්‍රමාණවත්ද නැද්ද? ඒ කාරණේම ප්‍රමාණවත්. උච්චර ළඟ තියෙන ගඟේ උච්චර කාලයකට නාලා නැද්ද කියලා නින්දාවක් කරන්න ඒකම ප්‍රමාණවත්. දැන් බලන්න ශාසනය ඇතුලේ බුද්ධ ශාසනයක අපි මැරෙන්න හදන්නේ ප්‍රශංසාර්හ ශ්‍රාවකයෝ හැටියටද නින්දා ලැබිය යුතු හැටියටද? ගෙවල් ළඟ තියෙන ගඟෙන් නාලා නැතිකම පින්නතුනේ තරම් නින්දාවට කාරණයක් නම් දුර්ලභව පහළ වෙන බුදු කෙනෙක්ගේ ශාසනයක ශ්‍රාවක භාවයේ ලබලත් මැරෙන්නේ හතර අපායේ දොරවල් වහගෙන නෙමෙයි නම් අපි කොහොම නින්දා ලැබිය යුතුද?
උපාසකයෝ පවා අනාගාමි ඵලයට පත් වෙලා පින්නතුනේ නැවත මේ කාම ලෝකෙට එන්නේ නැතුව යන අය බවට පත් වුණා නම් එහෙම ශාසනයක පින්නතුනේ ඇසිපිය හෙලන වෙලාවක්වත් හිත එකලස් කරගෙන ඉන්න බැරි නම් නින්දා ලැබිය යුතුද නැද්ද? නින්දා ලැබිය යුතු වෙනවනේ. ඒ නිසා හොඳට තේරුම් ගන්න මේ වේගයෙන් ගෙවිලා යන කාලයක්. මේ මහා වේගයෙන් අපිට ගැටලු ඇති ප්‍රශ්න ඇති වැඩ ඇති රාජකාරී ඇති මොනවා තිබුණත් පින්වත්නි මේ වේගින් ගෙවිලා යන්නේ බුදු කෙනෙක්ගේ ශාසනයක්. නිදහසට කාරණා ලක්ෂ කෝටි ගණක් ඇති. ඒ මොනවා තිබුණත් බුදු කෙනෙක්ගේ ශාසනයක් දුර්ලභ බුද්ධ ශාසනයක් අපිට අත්හැරමින් යනවා. ඒකට නිදහසට කරුණු කිව්වට වැඩකුත් නැහැ, කිව්වට අහන්න කෙනෙකුත් නැහැ. මෙතනදී අප්‍රමාදී වීමමයි කළ යුතු. පින්වත්නි, ඔබ සියලු දෙනා ශාසනය තුල අප්‍රමාදී වෙන්න. සියලු දේ අනිත්‍ය වශයෙන් දකින්න. අද ඇති සැපයත් හෙට ලැබෙන සැපයත් සියලු දේ සතුටට කරුණක් අනිත්‍ය වශයෙන් දකින්න එක ඇයි? පිනත් අනිත්‍යයි. ඒ වගේම පවුත් අනිත්‍යයි. ඒකත් ලොකු සහනයන්නේ. නැත්තම් කරපු පව අනිත්‍ය නොවුනොත් එහෙම පවුත් අනිත්‍යයි. පවුත් අනිත්‍ය නිසානේ පින්වත්නි දේවදත්ත හාමුදුරුවොත් පසේ බුදු වෙන්නේ. පවුත් අනිත්‍ය නිසානේ පින්වත්නි අජාසත් රජුරෝ තාත්තා මරපු කෙනා පින්වත්නි පසේ බුදු වෙන්නේ. එනිසා ඒ කරුණ හොඳින් වටහා ගන්න හැම දිනාට උතුම් නිවන පිණිස මේ දේශනාව උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමාවටපත් කරනවා. අද මේ දේශනාවේ පින්වන්ත දායකත්වය ධර්මින් කටයුතු කළේ නාරංවල හන්දිස්ස පදිංචි පින්වත් ලලිතා මාරසිංහ මහත්මිය විසින්. අරමුණු අතරට එක් වෙන්නේ ජීවිතේ සුවපත් කිරීමෙහිලා ශ්‍රී සද්ධර්මය මාහිඟි නොවැරදි නොසුවක් බව පෙන්වා දුන්න කල්යාණ මිතුරන්ට කෘතවේදී වෙමින් පින්පෙත් අනුමෝදන් කරලීම පිණිස මේ උතුම් දේශනාව සිද්ධ කරන්නට යෙදුනේ. ඒ වගේම මේ දේශනාව ධර්ම දානයක් ලෙස විසුරුවා හැරීමෙන්, ඒ වගේම දේශනා කිරීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, ධර්මානුධර්ම ප්‍රතිපන්න වීමෙන් රැස්වන්නා වූ ධාර කුසල් සියලු සත්වයන්ට උතුම් නිවනින් සැනසීමට හේතු වේවා කියලා ප්‍රාර්ථනා තබනවා. එහිදී විශේෂයෙන් පින්පෙත් අනුමෝදන් කරනවා ජර්මන් ජාතික අයිආර්.කේ මාසිල් මෑණියන්ටත්, නිලඹ භාවනා මධ්‍යස්ථානයේ උපදේශකව සිටි ගොඩ්වින් සමරරත්න මෙතිතුමන්ටත්, සදහම් මිතුරු සමුළුවේ ගිහි අනුශාසකවරුව සිටි ධර්මාචාරී චන්ද්‍රරත්න රත්නාකර මෙතිතුමන්ටත්, ශ්‍රීමතී රත්නාකර මෙතිනියටත්, ඉන්දියාවේ මවුන්ට් ආබූහි විසූ ආධ්‍යාත්මික ගුරුවරියක වන විමලා තාකර මෙතිනියටත්, අතිගෞරවහාරහ අවසරයි පිටිගල ගුණරතන ස්වාමීන් වහන්සේටත්, මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේටත් බුද්ධ ශාසනයේ චිරපැවැත්ම වෙනුවෙන් කුමන හෝ ආකාරයකින් දායක වූ එමෙන්ම දායක වන්නා වූ සියලු මහා සංඝරත්නයටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා, පින්පෙත් අනුමෝදන් කරනවා. ඒ වගේම සසර ගමනේ මෙතෙක් දෙමව්පියන් වූ සහෝදර ඥාති හිතමිත්‍රාදීන් වූ කල්යාණ මිතුරන් වූ දන්නා වූ නොදන්නා වූ සියලු දෙනාටත් පින්පෙත් අනුමෝදන් කරනවා. වගේම සියලු සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා මෙත් සිතින් ප්‍රාර්ථනාවක් ආශිර්වාදයක් කරනවා. පින්වත්නි, අරමුණු පරිද්දෙන්ම රැස් කරගත් උදාර කුසල් නමින් මියගිය සියලුම ඥාතීන්ට අපි අනුමෝදන් කරමු. ඒ සියල්ලෝ පින් අනුමෝදන්ව සැපවත් වෙත්වා, ජාත්‍යාදී දුකින් මිදී නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වය දරූ මෙන්ම
ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටද නිදුක් නිරෝගී භව චිරජීවනයේ සැප ජීවනයේ උදා වේවා. බුද්ධාදී උතුමන් වහන්සේලා නිවුණු සැනසුණු අමා මහ නිවන අපටත් මේ කුසල බලයෙන්ම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කර ගනිමු. ලොව සසුන සුරකින්න සියලු සම්මා දිට්ඨික දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් ලැබේවා. ප්‍රාර්ථනීය බෝධීන් මුදුන්පත් කරගෙන දෙවියෝද නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරයන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහ සයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා. සාදු සාදු සාදු. පින්වත්නි, පුරා හෝරාවකට ආසන්න කාලයක් ඔබටත් මටත් ධර්මයෙන් අනුශාසනා කළ මයිලපිටිය මහානද සෙනසුනේහි නිර්මාතෘ අලුත්ගම ගම්මන්තලාව පුරාණ විහාරවාසී ගෞරව ශාස්ත්‍රවේදී පූජනීය අලුත්ගම පඤ්ඤාසාර පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයත් උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසත් අප විසින් රැස් කර ගන්නට යෙදුණු සියලු කුසල් උන්වහන්සේට සාදු නහද පවත්වා අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. පින්වත්නි, ඒත් සමගින් බෞද්ධ නාලිකාවේ මහනුවර මධ්‍යස්ථානයේ මගින් ඔබ වෙත ගෙන මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් නිමාවට පත්වනවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ ගෞතම බුදු සසුනේදීම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. තෙරුවන් සරණයි.